හෝවන් පුංචි දුවේ පුතේ අද දින මම ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානම් වන්නේ 2017 ශිෂ්‍යත්ව විභාගයට අදාළව දෙක පත්‍රයේහි ගණිතය කොටස. එසේනම් අප මේ වන විට 2019 සහ 2018 ශිෂ්‍යත්ව විභාගයට අදාළව දෙක පත්‍රය ගණිතය කොටස සාකච්ඡා කර අවසන්. එසේනම් 2017 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නාංක 17 සිට ප්‍රශ්නාංක 30 දක්වා ගණිතය කොටස විහිදෙනවා. එසේනම් අපි දැන් බලමු ප්‍රශ්න එකින් එකගෙන එම ගැටලු නිවැරදිව පහසුවෙන් විසඳන්නේ කොහොමද කියලා. එසේනම් අපි බලමු ප්‍රශ්නාංක 17. 30,99 යන සංඛ්‍යාවට එකක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව ඉලක්කමින් ලියන්න. මෙවැනි ගැටලුවකදී දුවේ පුතේ අපිට වඩාත්ම වැදගත් වන්නේ ප්‍රශ්නය දුටු පමණින් 30,99 ලෙස සටහන් කිරීම නොව ප්‍රශ්නය මුල සිට අග දක්වාම ඊටම සංයමයෙන් යුතුව කියවා අවබෝධ කරගනිමින් තේරුම් ගැනීමයි. එසේනම් අපෙන් අහන්නේ 30,99ට අදාළ සංඛ්‍යාව ඉලක්කමින් ලිවීම නොව එම සංඛ්‍යාවට එකක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව ඉලක්කමින් ලිවීමයි. එසේනම් ඔබට සපයා දී ඇති කටුවැඩ පොළේ 30,99 එකක් එකතු කළ විට එහෙනම් එක ස්ථානයට අපි එකක් එකතු වෙන්න ඕනේ. දැන් අපි එකතු කරමු. 1යි 9යි 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 1යි 9යි 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 1යි බිඳුවයි 1යි 3යි බිඳුවයි 3. එසේනම් 30,99ට එකක් එකතු කළ විට 30,100ය අපි ඉලක්කමෙන් සටහන් කරගත යුතුයි. ගොඩක් දුවල පුතාලා මෙතන එකක් එකතු කිරීම 30 31 කියලා හිතලා 31,099 කියලා ලියන්න පෙළඹෙනවා. එම නිසා දුවේ පුතේ ඔබට සපයා දී ඇති කටුවැඩ පොළයෙන් උපරිම ප්‍රයෝජන අරගනිමින් ඔබගේ ලකුණ රැක ගැනීමට කටයුතු කළ යුතුයි. දැන් අපි බලමු ප්‍රශ්නාංක 18. අපිට කොටුවක් දීලා තියෙනවා. ඒ කොටුව ඇතුලේ සංඛ්‍යා හතරක් දීලා තියෙනවා. 399 578 451 675. දැන් අපෙන් අහනවා මෙම කොටුව තුල ඇති සංඛ්‍යා අතුරෙන් 9න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව කුමක්ද කියලා. එසේනම් යම්කිසි සංඛ්‍යාවක් 9න් ඉතිරි නැතිව බෙදෙන්න නම් අපි දැන් ඉගෙන ගමු පුංචි කෙටි ක්‍රමයක්. අපි ගණිතයේ විෂයේදී මේකට කියනවා ඉලක්කම් දර්ශකය සෙවීම කියලා. යම්කිසි සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය සෙවීම. එසේනම් අපි බලමු කොහොමද ඉලක්කම් දර්ශකය සොයන්නේ කියලා. පළවෙනි සංඛ්‍යාව 399. අපි මේ ඉලක්කම් දර්ශකය සොයනවා කියලා කියන්නේ අපි 3 එකතු කිරීම 9 එකතු කිරීම 9 පිළිතුර කීයද කියලා බලනවා. 9යි 3යි 12යි 12යි 9යි 21යි. දැන් අපිට මෙතනදිත් ලැබුණේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවක්. ඉලක්කම් දර්ශකයේ සෙවීමේදී තනි සංඛ්‍යාවක් දක්වා අපි ගැටලුව සුළු කරගෙන එන්න ඕනේ. එහෙනම් අපි නැවතත් 21 2 එකතු කිරීම 1 3ක් ලෙස අපිට ලැබෙනවා. එසේනම් 399 කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3. දැන් අපි බලමු 451 සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 4යි 5යි 1යි මෙලෙස එකතු කරන්න ඕනේ. 5යි 4යි 9යි 9යි 1යි 10යි. ඔබට පැහැදිලි දැන් 10 කියන්නේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවක්. එම නිසා අපි 1 එකතු කිරීම බිඳුව 1 ලෙස අපිට ලැබෙනවා. දැන් අපි බලමු 675 කියන සංඛ්‍යාවෙහි ඉලක්කම් දර්ශකය
නව 6 එකතු කිරීම 7 එකතු කිරීම 5 6යි 7යි 13යි 13යි 5යි 18යි දැන් ඔබට ලැබුණා 18 කියලා කියන්නේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් එම නිසා අපි නැවතත් 1 එකතු කිරීම 8 අපිට 8යි 1යි 9යි කියලා ලැබෙනවා ඊළඟට අපි බලමු 578 5 එකතු කිරීම 7 එකතු කිරීම 8 7යි 5යි 12යි 12ට 8ක් එකතු කරාම 20යි 20 කියන්නේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් එහෙනම් 2 එකතු කිරීම බිඳුව 2යි දැන් ඔබට පැහැදිලි දැන් මතක තියාගන්න මෙන්න මේක 9න් ඉතිරි නැතිව බෙදීමේ රීතිය තමයි දුවේ පුතේ යම්කිසි සංඛ්‍යාවක මේ ලෙස අපි අවසාන ඉලක්කම දක්වා ඉලක්කම් දර්ශකයේ සොයනවා ඒ සෙවීමේදී අපට පිළිතුර ලෙස 9 කියන සංඛ්‍යා ඉලක්කම ලැබුණොත් ඉන්නේ කියන සංඛ්‍යාව 9න් ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම් ඔබට බොහොම පැහැදිලි මේ සංඛ්‍යා හතරෙන් 9 ඉලක්කම් දර්ශකය උනේ 675 කියන සංඛ්‍යාවේ. එහෙනම් මේ සඳහා පිළිතුර වන්නේ 675. මෙවැනි කෙටි ක්‍රමයක් දැන ගැනීම තුළින් අපිට පහසුවෙන් ශිෂ්‍යත්ව විභාගයේදී අපට කාලය කළමනාකරණය කර ගැනීම තුළින් අපට ඉහළ ලකුණක් කරා අපට ගමන් කරන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රශ්නාංක 19. ඉරටු කැබලි 5ක් යොදාගෙන සුපුන් රෝම සංඛ්‍යා වලින් 8 නිරූපණය කරයි. එහෙනම් එයා ඉරටු කැලි 5ක් යොදා ගන්නවා රෝම සංඛ්‍යා වලින් 8 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න. එහෙනම් දැන් අපි බලමු මුලින්ම 8 රෝම සංඛ්‍යාවෙන් නිරූපණය කරන්නේ කොහොමද කියලා. V I 5යි 6යි 7යි 8යි මේ එකේ ඒවා එකතැන වැඩිපුරම ලියන්න වැඩිම සංඛ්‍යාවක් ලියන්න පුළුවන් 3යි. එහෙනම් අපිට කියනවා ඊළඟට සුපුන් යම්කිසි සංඛ්‍යාවක් නිරූපණය කළාලු 20ට වඩා අඩු යම්කිසි සංඛ්‍යාවක් සුපුන් නිරූපණය කරාලු ඒක අපි දන්නේ නැහැ කීයද කියලා. නමුත් ඒ සඳහා සුපුන්ට ඉරටු කැබලි 7ක් අවශ්‍ය වුණා. එහෙනම් දැනට 8 කියන එක නිරූපණය කරන්න යාට ඉරටු කැබලි 1යි 2යි 3යි 4යි 5ක් ගියා. එහෙනම් 7ක් අවශ්‍ය වුණා නම් එයාට 7න් 5ක් අඩු කරාම තව ඉරටු කැබලි 2ක් මෙතන අපි කොතනට හරි තව ඉරටු කැබලි 2ක සංඛ්‍යාවක් අපි එකතු කරන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම 1යි 2යි 3යි 4යි 5 ලියාගමු. දැන් අපිට තවත් ඉරටු කැබලි 2කින් නිර්මාණය කරන්න පුළුවන් සංඛ්‍යා. අපිට 2 ඊළඟට අපිට 10 ඊළඟට අපිට 5 ඉරටු කැබලි 2ක් පාවිච්චි කරලා අපිට නිරූපණය කරගන්න පුළුවන්. නමුත් මේ දෙක අපිට මෙතනටවත් සම්බන්ධ කළ නොහැකි. 5 මෙතනටවත් සම්බන්ධ කළ නොහැකි. ඒ නිසා අපිට සම්බන්ධ කරන්න වෙන්නේ x කියන එක ඉදිරියට x v i i i එසේනම් x v i i i කියලා කියන්නේ x කියලා කියන්නේ 10යි v කියලා කියන්නේ 5යි i අකුරු 3කින් නිරූපණය වෙන්නේ 3. එහෙනම් 10යි 5යි 15යි 15යි 3යි 18යි. එයා නිරූපණය කරලා තියෙන්න ඕනේ එහෙනම් දුවේ පුතේ 18 කියන සංඛ්‍යාව. අපෙන් අහන්නේ පිළිතුර රෝම සංඛ්‍යාව වලින් ලියන්න. එහෙනම් ඔබ ඔබේ පිළිතුරු පත්‍රයේ x v i i ලෙස පැහැදිලිව සටහන් කළ යුතුයි. එසේනම් දුවේ පුතේ දැන් අපි බලමු ප්‍රශ්නාංක 20. මෙහි දැක්වෙන්නේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1 බැගින් වන සම චතුරස්‍ර 10කින් සමන්විත රූපයකි. මෙම රූපයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය මුළු වර්ගඵලයෙන් කුමන භාගයක්ද? එසේනම් මේ ගණිත ගැටලුව අපි විසඳනකොට අපි වර්ග සෙන්ටිමීටර 1ක් කියලා කියන්නේ දුවේ පුතේ
එක පුංචි සෙන්ටිමීටරයක් දිග, එක පුංචි සෙන්ටිමීටරයක් පළල මෙන්න මෙවැනි කොටුවක මතු පිට තියෙන විශාලත්වය තමයි අපි වර්ග සෙන්ටිමීටර 1ක්. එහෙනම් අපි වර්ගඵලය කියන එක මේ වන විට දන්නවා. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල 1 cm වැඩි කිරීම පළලක් 1 cm. එහෙනම් එක් වරක් එක 1 cm 2 අපි කියනවා වර්ග සෙන්ටිමීටර 1යි. එහෙනම් ඔබට පැහැදිලි මෙතන තියෙනවා මෙවැනි කොටු 10ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් මෙහි මුළු රූපයේ වර්ගඵලය කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටර 10යි. එහෙනම් අපි මුළු රූපයේ වර්ගඵලය අපිට 10ක් කියලා ලැබෙනවා. දැන් අපි ගණන් කරමු අඳුරු කරලා තියෙන කොටස කොපමණක්ද කියලා. ඔබට පැහැදිලිවම පේනවා අපි මෙතනදී ගොඩනගාගත් වර්ග සෙන්ටිමීටර 1ක් පැහැදිලිවම මෙතන තියෙනවා. ඒ වගේම වර්ග සෙන්ටිමීටර 1ක් පැහැදිලිවම මෙතන තියෙනවා. ඊළඟට ඔබට පැහැදිලි ඔබ දන්නවා භාග කොටස් දෙකක් එකතු වුණාම සම්පූර්ණ එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන භාග කොටසයි මෙතන තියෙන භාග කොටසයි එකතු වුණාම අපිට එතනින් සම්පූර්ණ කොටුවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුංචි ගැටලුවක් ලැබෙනවා. මෙන්න මේ කොටුව මේ පාට කරලා තියෙන කොටස භාගයක් නෙමෙයි. ඒ වගේම මේ පුංචි ත්‍රිකෝණ කොටසත් භාගයක් නෙමෙයි. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ තියෙන පුංචි ත්‍රිකෝණ කොටස අපිට අනිත් පැත්ත හැරෙවුවොත් මෙන්න මේ කොටසින් අලවලා වර්ග සෙන්ටිමීටර 1ක කොටසක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් පැහැදිලිවම දන්නවා මේ කොටස් දෙක එකතු වුනහම අපිට අංක 4 කියන කොටුව ලැබෙනවා. ඒ අයුරින්ම මේ කොටස් දෙක එකතු කරාම අපිට අංක 5 කියන කොටස ලැබෙනවා. එහෙනම් මුළු රූපය වෙන්නේ කොටස් 10යි. ඒක තමයි ඉරෙන් යටට හරය වෙන්නේ. ඒ වගේම අඳුරු කර කොටස් ගන්න 5යි. ඒක තමයි ලවය වෙන්නේ. එහෙනම් අපිට මේ තවත් අපිට සරල කරලා පිළිතුර ලියන්න පුළුවන්. අපිට මේ උඩයි යටයි කියන දෙකම 5න් බෙදන්න පුළුවන්. එහෙනම් 5 5ට බෙදුනහම 1යි 10 5ට බෙදුනහම 2යි. එහෙනම් 10න් 5 නැත්තම් 2න් 1 ලෙස අපිට පිළිතුර සටහන් කරන්න පුළුවන්. දැන් අපි බලමු දුවේ පුතේ ප්‍රශ්න අංක 21. අපට ප්‍රශ්න අංක 21 යටතේ හැඩතල කිහිපයක් දීලා අහනවා මෙන්න හැඩතල කිහිපය ඇසුරෙන් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ඝන වස්තු දෙකෙහි නම් මොනවද කියලා. එසේනම් ඔබට මෙන්න හැඩතල කිහිපය දුටු පමණින්ම ඔබ පාසලේ පන්ති කාමරය තුල සිදු කරන ලද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ඔබේ පිළිතුර දැනටමත් මතකයට නැගෙනවා ඇති. එසේනම් ඔබ නිවැරදිද කියලා බලමු. චතුස්තලය සහ සිලින්ඩරය මේ හැඩතල පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් චතුස්තලය සහ සිලින්ඩරය කියන ඝන වස්තු. එසේනම් අපි බලමු මෙම හැඩතල අතුරෙන් චතුස්තලය නිර්මාණය කිරීමට ත්‍රිකෝණ කොටස් කොපමණ අවශ්‍යද කියලා. අපි ගණන් කරමු 1 2 3 4. එසේනම් මෙම කොටස් 4 මගින් අපට චතුස්තලය නිර්මාණය කරගන්න පුළුවන්. එසේනම් අපිට ඊළඟට ඉතුරු වෙලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක් සහ වෘත්ත කොටස් දෙකක්. එසේනම් අප මේ සිලින්ඩරය නිර්මාණය කිරීමේදී අප මෙන්න මේ ඍජු කෝණාශ්‍රය තුලින් තමයි අප මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය නිර්මාණය කරගත යුත්තේ. එසේනම් අපි දැන් බලමු ඍජු කෝණාශ්‍රයක් තුලින් කොහොමද වක්‍ර පෘෂ්ඨයක් නිර්මාණය කරගන්නේ කියලා. එසේනම් මෙන්න මේ ලෙස නිර්මාණය කරගෙන අපිට පුළුවන් මේ සිලින්ඩරයට අදාළ වක්‍ර පෘෂ්ඨය නිර්මාණය කරගන්න. ඉන්පසුව අපිට උඩින් පැහැදිලිවම පේනවා වෘත්තාකාර මුහුණක් 1යි යටිනොත් වෘත්තාකාර මුහුණක් 2යි. එසේනම් මෙම ගණනට අදාළව ඍජු කෝණාශ්‍රය මේ වෘත්ත දෙකක් මගින් අපිට සිලින්ඩරය නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි බලමු දුවේ පුතේ ඔබගේ වැඩිදුර දැනුමට මෙන්න මේ චතුස්තලය කියන ඝන වස්තුවේහි
හඳුනගත්තා ත්‍රිකෝණාකාර මුහුණක් 3යි. ඒ වගේම සරල දාර 1යි 2යි 3යි 4යි 5යි 6යි සරල දාර 6ක් තියෙනවා. ඒ වගේම ශීර්ෂ 1යි 2යි 3යි 4යි ශීර්ෂ 4ක් තියෙනවා. දැන් අපි බලමු සිලින්ඩරය ඝන වස්තුව. එහි සරල දාර කිසිවක් නැහැ. වක්‍ර දාර 1යි 2යි ඒ වගේම මුහුණක් තියෙනවා අපිට වෘත්තාකාර මුහුණක් 1යි 2යි ඒ වගේම අප ඍජුකෝණාශ්‍ර කොටස පාවිච්චි කර නිර්මාණය කරපු මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය අපිට තිබෙනවා. එසේනම් දැන් ඔබ මේ හැඩතල මගින් අපිට නිර්මාණය කරගන්න පුළුවන් චතුස්තලයක් සිලින්ඩරයක් බව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට බලමු අපි දුවේ පුතේ ප්‍රශ්නාංක 22 යටතේ ඔබට රූප සටහනක් ලබා දීලා තියෙනවා. ඊළඟට අපෙන් අහනවා මේ රූපයේ අඳුරු කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා. එහිදී අප රූප සටහනක් අපට ලබා දුන්නාම අප හොඳින් බලන්න ඕනේ අපට ඒ රූප සටහන සමාන කොටස් වලට වෙන් කරලාද කියලා. අපි මේකට දුරු පමණින් අපට තේරෙනවා මේ උඩ කොටස නම් සමාන කොටස් 5කට වෙන් කරලා තියෙනවා. නමුත් යට කොටස එවැනි වෙන් කිරීමක් සිදු කරලා නැහැ. එසේනම් ඔබට පැහැදිලි මේ තියෙන්නේ වෘත්තයක්. මේ උඩ කොටස කියන්නේ වෘත්තයෙන් භාගයක්. භාගයක් කොටස් 5කට වෙන් කරලා තියෙනවා නම් මේ වෙන් නොකරන ලද භාගයක් අපිට කොටස් 5කට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් උඩ කොටස් 5යි යට කොටස් 5යි. එහෙනම් මුළු කොටස් ගාන 10යි. පාට කරන ලද කොටස් ගාන 2යි. එහෙනම් ඔබ දන්නවා 10න් කොටස් 2ක් කියලා කියන්නේ ඒ දශම සංඛ්‍යාවක් ලෙස ලිවීමේදී 0.2. ඊළඟට මෙම ගැටලුවේ අහනවා ඊළඟට දෙක කොටස යටතේ අහනවා අපෙන් 5න් 3 2න් 1 0.3 10න් 7. එතකොට දුවේ පුතේ මෙතන භාග වලින් අපිට 3ක් දීලා තියෙනවා. දශම වලින් එකක් දීලා තියෙනවා. අපි මෙතනදී කුඩාම එක මොකක්ද කියලා තෝරගන්නේදී අපිට සියල්ලම දශම කර ගැනීම තුලිනුත් සියලුම සංඛ්‍යා භාග කර ගැනීම තුලිනුත් අපිට පහසුවෙන් පිළිතුර කරා යොමු වෙන්න පුළුවන්. එසේනම් අපි මේ සියලුම කොටස් අපි 10 කොටස් බවට පරිවර්තනය කරගමු. එහෙනම් 5 10 බවට පත් කිරීමේදී 5 වරක් 2 තමයි 10 වෙන්නේ. එසේනම් අපි යට හරය 2කින් වැඩි කරපු නිසා අපි ලවයක් වැඩි කරන්න ඕනේ 2කින්මයි. එහෙනම් 3 වරක් 2 6යි. ඊළඟට අපි 10න් පංගු බලමු 2කින් එකට. 2කින් එක 10න් කිරීමේදී හරය 5න් වැඩි විය යුතුයි. 2 වරක් 5 10යි. හරය 5න් වැඩි කළ නිසා ලවයක් 5න්මයි වැඩි කළ යුත්තේ. 1 වරක් 5 5යි. 0.3 කියන්නේ 10න් 3. ඒ වගේම මෙතන අපිට 10න් කොටස් කීයද කියලා අපිට ලබා දීලා තියෙනවා. එසේනම් 10න් කොටස් 6, 10න් කොටස් 5, 10න් කොටස් 3, 10න් කොටස් 7. එසේනම් ඔබට පැහැදිලිවම පේනවා මෙතන කුඩාම එක වෙන්නේ 10න් කොටස් 3. එතකොට අප පිළිතුරු පත්‍රයේ 10න් 3 කියන එක ලිව්වොත් පිළිතුර වැරදි. ප්‍රශ්න පත්‍රය තුල දීලා තියෙන්නේ 10න් 3 වෙනුවට 0.3 නිසා අප පිළිතුරු පත්‍රයේ 0.3 ලෙස අපගේ පිළිතුර සටහන් කළ යුතු වෙනවා. ඊළඟ ගණිත ගැටලුවේ අපිට තියෙනවා පසිඳු නිවසින් පිටත් වෙනවා පස්වරු 1:15ට. පසිඳු පුස්තකාලයට යනවා පස්වරු 2:40ට. දැන් අපෙන් අහනවා මේ පසිඳුට ගෙදර ඉඳලා පුස්තකාලයට යන්න කොපමණ වෙලාවක් ගත වෙනවද? එය පැය හා මිනිත්තු වලින් ලියන්න කියලා. එසේනම් අප ගමන අවසන් කළ පස්වරු 2:40න් ගමන ආරම්භ කළ වේලාව වන පෙර පස්වරු 1:15 අපි
අපි අඩු කරන්න ඕනේ. එසේනම් අපට කිසිම ගැටලුවක් නැහැ. 40 කියන්නේ විශාල සංඛ්‍යාවක්, 15 කියලා කියන්නේ කුඩා සංඛ්‍යාවක්. එම නිසා අපට මේ 40න් මේ මිනිත්තු 15 අඩු කරන්න පුළුවන්. බිංදුවෙන් 5 අඩු කරන්න බෑ. මොකද බිංදුව කියන්නේ කුඩා සංඛ්‍යාවක්, 5 කියන්නේ විශාල සංඛ්‍යාවක්. අපි ඒ නිසා 4න් ඉල්ල ගන්නවා 3යි, මෙතනට එනකොට 10යි. 10යි බිංදුවයි 10යි, 10න් 5 5යි, 3න් 1 2යි, 2න් 1 1යි. එහෙනම් එයාට ගමනට ගත වූ කාලය පැය 1යි මිනිත්තු 25ක කාලයක් ඔහුට මේ නිවසේ සිට පුස්තකාලයට යාමට ගත වෙලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මේ පසිදු පුස්තකාලයට යනකොට මෙන්න මේ 2:40 පැය 24 ඔරලෝසුවෙන් දැක්වෙන ආකාරයට ලියන්න කියලා. එහෙනම් පස්වරු 2:40 පස්වරු වේලාවක් නිසා අපි පැය පැත්තට 12ක් එකතු කරන්න ඕනේ. 12ට 2ක් එකතු කරාම 2යි 4යි 1යි මෙතන මිනිත්තු 40යි. එසේනම් අප ඉලක්කම් 4කින් ලියන්න ඕනේ. පස්වරු වේලාවක් නිසා 12ක් එකතු කරන්න ඕනේ. මැදින් 2ක් තියන්න ඕනේ. එහෙනම් ඔහු පුස්තකාලයට යන විට වේලාව පැය 24 ඔරලෝසුවෙන් 14යි 40 වෙනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ ප්‍රශ්න අංක 24. කම්බි රාමුවක් දීලා තියෙනවා. ඒ කම්බි රාමුවේ A B C D කියලා අපිට නොදන්න පැති කොටස් 4ක් තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා A කොටසක්, B කොටසක්, C කොටසක්, D කොටසක්. ඒ කියන්නේ A B C D එන්නේ කොටස් 4ෙහිම එකතුව මුළු දිග කොපමණද කියලා. දැන් අපි මොහොතකට සිතමු මෙන්න මේ A සහ C කියලා කියන්නේ සිරස් කොටස් දෙකක්, B සහ D කියලා කියන්නේ තිරස් කොටස් දෙකක්. ඔබ මොහොතකට සිතන්න මෙන්න මේ A කියන මෙන්න මේ තියෙන උස තිරස් කොටස මෙතන ඉඳලා මෙතනට ගත්තා මේ කොටසට අපිට ලැබෙන ප්‍රමාණයම තමයි අපිට මෙන්න මෙතන ඉඳලා මේ ප්‍රමාණයට කොටසටත් අපිට ලැබෙන්නේ. එසේනම් අපිට මොහොතකට සිතන්න පුළුවන් මෙන්න මෙතන ඉඳලා මෙතනට A කොටසක්ම තියෙනවා. එහෙනම් මේ A කොටසයි C කොටසයි එකතු වුනහම ඔබට පේනවා මෙන්න මෙතන සිට මෙතනට එකතුව ලැබෙනවා. එහෙනම් AC කියන කොටස් දෙක කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන සෙන්ටිමීටර් 40ම බව ඔබට පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් AC දෙකේ එකතුව අපිට ලියා ගන්න පුළුවන් සෙන්ටිමීටර් 40 බව. ඒ ආකාරයටම මෙන්න මේ B කියන තිරස් කොටසත් D කියන තිරස් කොටසේ මෙන්න මේ D කියන කොටස මම මොහොතකට සිතුවොත් මෙන්න මෙතන සිට මෙතනට ලැබෙන්නේ මෙන්න මේ D කියන කොටසමයි මේ දිග ප්‍රමාණයමයි මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ. එහෙනම් අපිට මොහොතකට සිත හැකි මෙතන තියෙන්නේ D ප්‍රමාණයක් බව. එසේනම් මෙන්න මේ D ප්‍රමාණයක් B ප්‍රමාණයක් එකතුව කියලා කියන්නේ මෙතන ඉඳලම මෙන්න මෙතනට. එහෙනම් ඔබට බොහොම පැහැදිලි ඒ ප්‍රමාණය මේ තියෙන තිරස් දිගවන මේ 40 කොටසෙන් ලැබෙන බව. එසේනම් B කොටසත් D කොටසේ එකතුව සෙන්ටිමීටර් 40යි. එහෙනම් 40 කොටස් දෙකක එකතුව සෙන්ටිමීටර් 80ක් වෙනවා. එසේනම් A B C D කියන කොටස් 4ෙහිම එකතුව සෙන්ටිමීටර් 80යි. ඊළඟට අපෙන් අහනවා මේ කම්බි රාමුවේ මුළු පරිමිතිය සෙන්ටිමීටර් කොපමණද කියලා. පරිමිතිය කියන්නේ දුවේ පුතේ වටේ දිග. ඒ කියන්නේ මේ කම්බි රාමුව නිර්මාණය කරගන්න ගත්ත කම්බි කොටස් සියල්ලෙහිම මුළු දිග. එසේනම් අපි දැනටමත් A B C D කියන කොටස් වල මුළු දිග සොයාගෙන අවසන්. එහෙනම් A කොටස කියලා කියන්නේ සෙන්ටිමීටර 80ක්. එහෙනම් අපි මේ කොටස් හතරම දැන් අපි එකතුව අපි අරගෙන ඉවරයි 80. ඊළඟට මම ගන්නවා මෙන්න මේ සෙන්ටිමීටර් 40කට එකතු කරනවා. ඊළඟට මම ඊළඟට මෙන්න මේ සෙන්ටිමීටර් 40ක් මම එකතු කරනවා. දැන් මම හරි දාගත්තා. ඒක පොඩි කෙටි ක්‍රමයක්. එතුලින් මට සියලුම කොටස් ගත්ත බව පැහැදිලිවම නිරීක්ෂණය වෙනවා. කිසිම
කොටසක් මට මගේ හැරුනේ නැහැ. එහෙනම් මෙතනත් 40යි 40යි 80යි මෙතනත් 80යි. එහෙනම් 40යි 80යි 40යි 120යි 120ට 40ක් එකතු කරාම 160යි. එහෙනම් කම්බි රාමුව නිර්මාණය කරන්න සෙන්ටිමීටර 160ක කම්බි කොටසක් වැය වෙලා තියෙනවා. ඊළඟට බලමු අපි දුවේ පුතේ ප්‍රශ්න අංක 25. භාජනයක් තියෙනවා. ඒ භාජනයේ ධාරිතාවය ලීටර් 3යි. ඒක තේරුම තමයි මේ භාජනයට අපිට ජලය හරි යම්කිසි දියර පරිමාවක් අපිට වත් කළොත් ඒ වත් කරන්න පුළුවන් උපරිම පරිමාව තමයි ලීටර් 3. එහි දැනටම පිරීලා තියෙනවා ලීටර් 1කුත් මිලිලීටර් 800ක්. දැන් අපෙන් අහනවා මේ භාජනය සම්පූර්ණයෙන්ම පුරවන්න මේ භාජනයට තව වත් කරන්න පුළුවන් පරිමාව ලීටර් හා මිලිලීටර කොපමණද කියලා. එසේනම් අපිට ලීටර් 3න් ලීටර් 1යි මිලිලීටර 800 අපි අඩු කරන්න ඕන. ලීටර් 3යි ලීටර් 1යි මිලිලීටර 800යි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවකින් 8ක් අඩු කරන්න බෑ. මේ 3න් ඉල්ලනවා 2යි. මෙතනට එනකොට 10යි. 10යි බිඳුවයි 10යි. 10න් 8ක් 2යි. 2කින් 1ක් 1යි. එහෙනම් ලීටර 1කුත් මිලිලීටර 200කුත් අපට පිළිතුර ලෙස ලැබෙනවා. ඊළඟට අපෙන් අහනවා මේ භාජනයේ දැනට මේ තියෙන මෙන්න මේ මීපැණි ප්‍රමාණය බෝතල් මිලිලීටර 150ක් බැගින් වෙච්ච පුංචි බෝතල් වලට අපි අසුරන්න තමයි සූදානම් වෙන්නේ. එක පුංචි බෝතලයක් මිලිලීටර 150ක් වෙනවා. එසේනම් අපිට තියෙනවා ලීටර 1කුත් මිලිලීටර 800ක්. එය මිලිලීටර වලින්ම ගත්තොත් 1800ය. දැන් අපි 150 ප්‍රමාණයේ කොටස් වලට වෙන් කරන්නයි සූදානම් වන්නේ. මෙතනත් බිඳුවක් තිබෙන නිසා මෙතනත් බිඳුවක් තිබෙන නිසා අපිට මේ බිඳු දෙක ඉවත් කරගන්න පුළුවන්. 1ට 15 කොටස් නැහැ. 18ට 15 කොටස් 1යි. 15 වරක් 1 15යි. 18න් 15ක් අඩු කරාම 3යි. 3 කෙලින් ගන්නවා බිඳුව. 30ට 15 කොටස් 2යි. 15 වරක් 2 30යි. 30න් 30ක් බිඳුවයි. එහෙනම් අපට මෙවැනි බෝතල් 12කට අසුරන්න පුළුවන් කියලා අපට පිළිතුර ලැබෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ අපේ 26 වන ගැටලුව බර සහ මුදල් ආශ්‍රිත ගැටලුවක්. අපි බලමු එක්තරා වෙළඳ සැලකින් සීනි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක් මිලදී ගැනීමට නිපුණට වැය වෙලා තියෙනවා රුපියල් 210ක්. ඊට පස්සේ අපට මෙන්න මේ රුපියල් 210 ගෙවන්න මුදලාලිට නිපුණි දීලා තියෙන රුපියල් 500 නෝට්ටුවක්. මුදලාලි ඉතිරි මුදල වශයෙන් දීලා තියෙන්නේ එකම වර්ගයේ නෝට්ටු 5ක් සහ එකම වර්ගයේ කාසි 4ක්. අපේ රෝමි ලක්කම් 1 යටතේ අහනවා සීනි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් කීයද කියලා. සීනි කිලෝග්‍රෑම් 1ක් මෙතන සීනි කිලෝග්‍රෑම් 1කොත් ග්‍රෑම් 750 මුළු මුදල තමයි රුපියල් 210 වෙන්නේ. දැන් අපි බැලුවොත් කිලෝ 1ක් කියලා කියන්නේ 250 කොටස් 4ක්. 250ව 4ක් එකතු වෙලා තමයි කිලෝග්‍රෑම් එකක් හැදෙන්නේ. 250ව 4ක් කියලා කියන්නේ 1000ක්. මෙතන ග්‍රෑම් 250ව 4ක් නිසා ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000 තමයි දුවේ පුතේ අපි කිලෝග්‍රෑම් එකක් කියලා සටහන් කරගන්න. ඒ වගේම 750ක් නිර්මාණය කරන්න නම් අපිට 250 කොටස් 3ක් ඕනේ. 250 3 එකතු කරාම තමයි 750ක කොටස ලැබෙන්නේ. එහෙනම් කිලෝ එකකුත් ග්‍රෑම් 750ක් ඇතුලේ 250 කොටස් 1 2 3 4 5 6 7 තියෙනවා. එහෙනම් ග්‍රෑම් 250 පැකට් වලින් ගත්තනම් එවැනි පැකට් 7ක මිලමයි මේ රුපියල් 210 අපිට වෙන්නේ. එහෙනම් අපිට එක පුංචි 250ක මිල හොයන්න නම්
මේ 210 අපිට 7ට බෙදන්න ඕනේ. දෙකට නෑ 21ට 3යි. 7 බරක් 3 21යි. 21න් 21ක් බිඳුවයි. බිඳුවට නෑ 7 බරක් බිඳුව. බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එහෙනම් එක පුංචි 250ක් කියලා කියන්නේ රුපියල් 30ක්. එහෙනම් එක 250ක් රුපියල් 30ක් වෙනවා නම් 30 කොටස් 4කින් තමයි මේ කිලෝ එකක මිල ලැබෙන්නේ. එහෙනම් අපි 30 ගුණ කරන්න ඕනේ 4න්. 4 වරක් බිඳුව බිඳුවයි. 4 වරක් 3 12යි. එහෙනම් එය සීනි කිලෝ එකක මිල රුපියල් 120ක් වෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ 26 වෙනි ප්‍රශ්නයේ දෙවැනි කොටස. එහිදී මේ අපිට වියදම උනේ 210යි. ඒ වියදම වෙච්ච 210 වෙනුවෙන් අපි දුන්නේ රුපියල් 500 නෝට්ටුවක්. එහෙනම් අපිට ඉතුරු මුදල ලැබෙන ප්‍රමාණය හොයන්න අපි දීපු 500ෙන් අපි 210 අඩු කරන්න ඕනේ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. අපි 5න් ඉල්ලනවා. එතකොට 5 ගාව 4 වෙනවා. අපි ළඟ වෙනකොට 10ක් වෙනවා. 10යි බිඳුවයි 10යි 10න් එකක් 9යි 4න් එකක් 2යි. එහෙනම් අපිට ඉතුරු මුදල වශයෙන් එකතුව 290ක් තමයි ලබා දුන්නේ. එහෙනම් මේ ඉතුරු මුදල ලබා දීලා තියෙන්නේ එකම වර්ගයේ නෝට්ටු 5කින්. එකම වර්ගයේ නෝට්ටු 5කින් සහ එකම වර්ගයේ කාසි 4කින්. එතකොට අපි මොහොතකට සිතුවොත් මේ එකතුව වෙන්නත් ඕනේ මේ නෝට්ටු 5 සහ කාසි 4 290. නෝට්ටුව 20 කියලා හිතුවොත් 20යි 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 20 ඒවා 5 100යි. එතකොට අපිට ඉතුරු ප්‍රමාණය කාසි වලින් අපිට ගොඩනගා ගන්න අමාරුයි. අපි නෝට්ටුව 100ද කියලා හිතුවොත් 100 200 300 400 500. එතකොට කොහොමද පිළිතුර වැරදි. එහෙනම් 20 නෝට්ටුවත් 100 නෝට්ටුවත් අතර නෝට්ටුව රුපියල් 50 නෝට්ටුව. දැන් අපි බලමු 50 නෝට්ටුව කියලා තීරණය කළොත් 50 කොටස් 5යි. 50 කොටස් 5ක් කියලා කියන්නේ 50 ගුණ කරනවා 5න් 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 5 25යි. එහෙනම් එකතුව 290යි. නෝට්ටු ටික එකතුව වෙන්නේ 250යි. දැන් අපි බලමු 290න් 250 අඩු කරලා 9න් 5 4යි 2න් 2ක් බිඳුවන කාසි ප්‍රමාණය එකතුව 40 වෙන්න ඕනේ. එහෙනම් 44ට බෙදුනහම බොහොම පැහැදිලි 10යි 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 10 20 30 40. ඊට පස්සේ අපෙන් අහනවා ආ කොටස යටතේ නෝට්ටු 5 එකතුව අපි හොයාගත්ත 50 කොටස් 5 රුපියල් 250යි. ඊළඟට ආ කොටසෙන් අපෙන් අහනවා කාසි 4හි මුළු වටිනාකම 10 20 30 40. කාසි 4හි මුළු වටිනාකම රුපියල් 40යි. ඊළඟට දුවේ පුතේ ප්‍රශ්න අංක 27 යටතේ අපිට ප්‍රශ්න කොටස් දෙකක් අහලා තියෙනවා. ගණක රාමුවේ නිරූපණය කරලා තියෙන සංඛ්‍යාවේ අගය ඉලක්කමින් ලියන්න. එසේනම් අපිට 1 2 3 4 5 50 1 2 200 1 2 3 30 1 2 3 4 එසේනම් නිරූපණය කරලා තියෙන සංඛ්‍යාව 5234. ඊළඟට අපෙන් අහනවා රෝම ඉලක්කම් 2 යටතේ මේ C කියන කූරට දාලා තියෙන මුදු මගින් නිරූපණය වන අගය. එහෙනම් C කියලා කියන කූර 10 ස්ථානයේ තියෙන කූර. එසේනම් එක මුදුවක් දානවා කියන්නේ එහි වටිනාකම 10ක් වෙනවා. එහෙනම් 10 20 30 C කූරේ මුදු මගින් දැක්වෙන අගය 30ක් වෙනවා. ප්‍රශ්නාංක 28. ප්‍රශ්නාංක 28 එහි කියනවා කුමුදු කියලා පුංචි ළමයේ
කොමුදු මෙන්න මේ ආරම්භක ස්ථානයෙන් පටන් අරගෙන නැගෙනහිර දිශාවට මීටර 100ක් ගිහිල්ලා එයාගේ දකුණු අත පැත්තට හැරිලා නැවත එයා යනවා මීටර 100ක් කියලා. එහෙනම් මෙතන මීටර 100යි මෙතන මීටර 100. එහෙනම් දැන් කුමුදු ඉන්නේ මෙන්න මෙතන. ඊළඟට අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ යටතේ කුමුදු දැන් සිටින්නේ මෙතන කුමුදු දැන් සිටින ස්ථානය කුමුදු දැන් සිටින්නේ ආරම්භක ස්ථානයට කුමන දිශාවෙන්ද? එහෙනම් අපිට මෙතන පුංචි කෙටි ක්‍රමයක් තියෙනවා. අර ට අකුර සම්බන්ධ වෙලා තියෙන්නේ දැන් සිටින ස්ථානයට නෙවෙයි යන්නේ ආරම්භක ස්ථානයට. එහෙනම් අපි ආරම්භක ස්ථානය කියන තැනට අපි අපේ දිශා ටික අපි ඇඳ ගන්න ඕනේ. දැන් මෙන්න මේ ආරම්භක ස්ථානය ඔබට බොහොම පැහැදිලිව පේනවා. මෙන්න මේ රේඛාව හරහා බලනකොට තමයි අපිට ආරම්භක ස්ථානයට කුමන දිශාවෙන්ද මේ කුමුදු ඉන්නේ කියලා පැහැදිලි වෙන්නේ. එසේනම් උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන. එහෙනම් මෙන්න මෙතන තමයි ආරම්භක ස්ථානයේ සිට බලනකොට ගිනිකොන කියන දිශාවෙන් තමයි කුමුදු සිටින්නේ. එහෙනම් අපි පිළිතුර ලෙස ගිනිකොන කියලා අපි සටහන් කරන්න ඕනේ. ඊළඟට අපෙන් අහනවා නැවත ආරම්භක ස්ථානයට යන්න නම් ආරම්භක ස්ථානය මෙතනනේ. දැන් කුමුදු ඉන්නේ මෙන්න මේ විදිහට. ආරම්භක ස්ථානයට යන්න නම් එයා යාගේ දකුණු අත පැත්තට හැරිලා මීටර 100 බැගින් දකුණු අත පැත්තට හැරිලා කොපමණ වාර ප්‍රමාණයක් එයා ගමන් කරන්න ඕනද කියලා. අපි දැන් බලමු. මේ තියෙන්නේ දකුණු අත. අපි දකුණු අත පැත්තට හැරෙනවා එක් වරයි. අපි ආරම්භක ස්ථානයට යන්න නම් මේ අවස්ථාවේදී නැවත දකුණු අත පැත්තට හැරෙන්න ඕනේ. වාර දෙකකදී අපිට හැරෙන්න ඕනේ. එහෙනම් අපි අවස්ථා ගණන අපි ප්‍රශ්නාංක 2 යටතේ අවස්ථා ගණන 2යි කියලා අපි ලියන්න ඕනේ. දැන් බලමු දුවේ පුතේ අපි ප්‍රශ්නාංක 29. ප්‍රශ්නාංක 29 යටතේ තියෙනවා ගෙඩි 120ක් තිබුණු අඹ ගොඩකින්. දැන් මම මේ මුළු මේ සම්පූර්ණ සමස්ත ඍජුකෝණාශ්‍රයෙන් අඹ ගෙඩි 120ක් නිරූපණය වෙනවා කියලා උපකල්පනය කරනවා. එන්නේ අඹ ගොඩෙන් 8න් 3ක් නරක් වීම නිසා දැන් මම කලේ මේ අඹ ගොඩ 1 2 3 4 5 6 7 8 කියන සමාන කොටස් 8කට වෙන් කළා. ඒ වෙන් කරපු 8න් 3ක් නරක් වෙලා තියෙනවා. එහෙනම් 8න් කොටස් 1 2 3 4 5ක් හොඳයි. 8න් 3ක් අපි නරක් වෙලා කියලා ඉවත් කරා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ඉතුරු වෙච්ච කොටස් ටික පාලිකා, ශාලිකා හා නාලිකා කියන මිතුරන්ට සමසේ බෙදුවා. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ යටතේ අපි අහනවා ගොඩේ තිබුණු හොඳ අඹ ගෙඩි ගණන. එහෙනම් 8න් කොටස් 3ක් ඉවත් කළොත් 8න් කොටස් 1 2 3 4 5 හොඳයි. එහෙනම් දැන් අපි 8න් 5ක කොටස කියන්නේ කොපමණද කියලා තමයි හොයන්න ඕනේ. ඒ 8න් 5 හොයන්න වෙන්නේ මුළු 120න් 8න් කොටස් 5ක ප්‍රමාණය. එහෙනම් 120න් 8න් 5 කොපමණද කියලා අපි හොයන්න ඕනේ. එහෙනම් අපිට 120න් 8න් 5ක් සොයන්න නම් අපිට 120 8න් බෙදලා ලැබෙන පිළිතුර 5න් ගුණ කරන්නත් පුළුවන්. ඒ වගේම 120 5න් ගුණ කරලා අපිට 8න් බෙදන්නත් පුළුවන්. අපි බලමු 120 ගුණ කරමු 5න්. 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 2 10න් බිඳුව 1ක් ඉතුරුයි 5 වරක් 1 5යි 6යි. 600 දැන් බෙදන්න ඕනේ අපි 8ට. 8 වරක් 7 56යි 4ක් ඉතුරුයි
8 5යි 8 වරක් 5 40යි 40න් 40 බිඳුවයි. එහෙනම් අපිට ලැබුණා ගෙඩි හොඳ ගෙඩි 75ක් තියෙනවා කියලා. අපිට 120 8ට බෙදුවොත් අපිට ලැබෙන්නේ මෙන්න මේ එකක කොටසක්. එහෙනම් අපිට මේ ගානම අපිට තවත් ක්‍රමයකින් විසඳන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම මේ මුළු සමස්ත 120 8කට බෙදුවොත් අපිට මේ එක කොටුවක් කියන්නේ කීයද කියලා ලැබෙනවා. එහෙනම් අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. අපි 120 බෙදමු 8ට. 1යි 8 වරක් 1 8යි 4ක් ඉතිරි 40ට 8 කොටස් 5යි 8 වරක් 5 40යි 40න් 40ක් බිඳුවයි. එහෙනම් අපිට ලැබුණ මේ පුංචි කොටසක් කියලා කියන්නේ 15ක්. එහෙනම් හොඳ කොටස් තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක්. එහෙනම් 15 කොටස් 5ක් හොඳ කොටස් බව පැහැදිලි. 5 වරක් 5 25න් 5 දෙකක් ඉතිරි 5 වරක් 1 5යි 2යි 7යි. දැන් ඔබට පැහැදිලි මේ ක්‍රම දෙක ඔස්සේම අපිට 75 කියන පිළිතුර ලැබුණා. ඊළඟට එහෙනම් මේ 120ක් ගෙනාපු අඹ ගොඩෙන් අඹ 75යි හොඳ. මෙන්න මේ හොඳ අඹ 75 ඊළඟ රෝමි ඉලක්කම් දෙක ප්‍රශ්නයේ යටතේ යාළුවෝ තුන් දෙනාට සමානව බෙදනවා. එහෙනම් අපි එතන 75 බෙදන්න ඕනේ 3ට. 7ට 3 ඒවා 2යි 3 වරක් 2 6යි 7න් 6ක් 1යි 1 කෙලින් ගන්නවා 5 15ට 3 ඒවා 5යි 5 3 වරක් 5 15යි 15න් 15 බිඳුව. එහෙනම් එතනදී අහනවා තෙන් එක් මිතුරියකට ලැබුණු ගෙඩි ප්‍රමාණය ගෙඩි 25ක් ලෙස අපි පිළිතුර සටහන් කර යුතුයි. ඊළඟට ප්‍රශ්න අංක 30 යටතේ හැඩතල 5ක් අපිට දීලා තියෙනවා. අපි අහනවා පළවෙනි ප්‍රශ්නයේ යටතේ අඩුම සමමිති කක්ෂ ප්‍රමාණයක් අඳින්න පුළුවන් හැඩතල. දැන් අපි බලමු පුතේ මෙතන මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ පාද දෙක විතරයි සමාන. එහෙනම් මේක සම ද්විපාද. ඒ කියන්නේ පාද දෙකයි සමාන. එවැනි හැඩතලයක අපිට එවැනි ත්‍රිකෝණයක අපිට ඇඳ ගන්න පුළුවන් සමමිති කක්ෂ එකයි. ඊළඟට අපිට දීලා තියෙනවා සමචතුරස්‍රය. සමචතුරස්‍රයක සමමිති කක්ෂ අපිට ඇඳ ගන්න පුළුවන් 4ක්. ඒ වගේම පංචාශ්‍රයක් දීලා තියෙනවා. පංචාශ්‍රය අපිට ඇඳ ගන්න පුළුවන් සමමිති කක්ෂ 5ක්. ඊළඟට ඍජුකෝණාශ්‍රයක් දීලා තියෙනවා. ඍජුකෝණාශ්‍රය සමමිති කක්ෂ 2යි. අපිට වෘත්තය ගත්තොත් වෘත්තයේ අපිට ඔබ දන්නවා අසීමිතව සමමිති කක්ෂ ඇඳ ගන්න පුළුවන් බොහෝ ප්‍රමාණයක්. එසේනම් මෙතනදී පැහැදිලිවම අඩුම සමමිති කක්ෂ ප්‍රමාණයක් තිබෙන රූපය ඒ රූපය. දෙවන ප්‍රශ්නයේ යටතේ අහනවා වැඩිම සමමිති කක්ෂ ප්‍රමාණයක් තියෙන්නේ E කියන රූපය වෘත්තය. එසේනම් අපි අද දින සාකච්ඡා කළේ 2017 ශිෂ්‍යත්ව විභාගයට අදාළව දෙක පත්‍රයේහි ගණිතය කොටස. එසේනම් අපි තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.